අපි ඊළඟට බලන්නේ database management system. ඒ කියන්නේ දත්ත පරිපාලනය කරන්න පාවිච්චි කරනු ලබන වැඩසටහන් පිළිබඳව සහ ඒ වැඩසටහන් වල අන්තර්ගතයන් පිළිබඳව තිබෙන කරුණු පිළිබඳව අවධානය පොඩ්ඩක් යොමු කරන්න. එතකොට database management system එකක් කියන්නේ මොකක්ද? ඒකෙන් කියන්නේ දැන් අපි දත්ත ගබඩාවක තිබෙන තොරතුරු ඒවා අපිට කාර්යක්ෂමව ඉතා පහසුවෙන් සකස් කර ගැනීම සඳහා පරිගණක වැඩසටහනක් අවශ්‍ය වෙනවා. එතකොට එවැනි සකස් කරගන්න ලද වැඩසටහනකට අපි කියනවා දත්ත කළමනාකරණ පද්ධතියක් විදිහට. එතකොට අපි දත්ත කළමනාකරණය කරන්න මොන වගේ විෂය ධාරාවන්ද නැත්නම් අපි මොන වගේ යෙදුම් මෘදුකාංගද භාවිතා කරන්නේ? එතකොට දැනට අපි පැරණි කාලේ ඉඳලා මේ වෙනතුරු විවිධ විෂය ධාරාවන් කිහිපයක් භාවිතා කරනවා. දැන් මේ දවස්වලදී ගොඩක් වෙලාවට ඔබට ඇහෙනවා Oracle පිළිබඳව, SQL පිළිබඳව, MySQL පිළිබඳව, ඒ වගේම අපි database ඉතා අතීතයේ තිබුණා DBase කියලා, FoxPro කියලා එවැනි මෘදුකාංග තිබුණා. දැන් ඒ වගේම Microsoft ලා හඳුන්වලා දීලා තියෙනවා සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන්න MS Access පිළිබඳව. දැන් ඇත්තටම කියනවා නම් දැන් මේ 10 වසරේ IT නොකරපු දරුවන් මේ පන්තියේ ඉන්නකොට ඒගොල්ලෝ දැන් MX Access පිළිබඳවත් සාමාන්‍ය දැනුමක්වත් නැහැ. ඒ නිසා දැන් ওই දත්ත ගබඩාවක හැසිරීම එහෙම නැත්නම් database management system එකේ හැසිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න access වලින් දත්ත ගබඩාවක් සකස් කරලා ඒක කන්ට්‍රෝල් කරන පිළිබඳව අවබෝධිකුත් වැදගත්. මම මේ පාඩමේදී ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් සමහර අය A level O level IT වලදී මේක හදාරපු අය සිටිනවා. නමුත් ඒවා දැන් අමතක වෙලා ඇති. යනුව අපි දත්ත කළමනාකරණය කරන්න, දත්ත ගබඩාවක තියෙන දත්ත කළමනාකරණය කරන්න මෙවැනි වැඩසටහන් යෙදුම් මෘදුකාංග application softwares භාවිතා කරනවා. එතකොට අපි ඊළඟට බලමු දැන් කොහොමද මේ කාරණය සිද්ධ වන්නේ කියන එක පිළිබඳව අපි ආකෘති සටහනකින් මේක තමයි දත්ත මූලය. තොරතුරු තැන්පත් හරිය නිකන් බැංකුව වගේ. දැන් බැංකුවක තියෙන සල්ලි මැනේජ් කරන්න කවුරු හරි ඉන්න ඕනේනේ. පාලනය කරන්න. අන්න ඒ වගේ තොරතුරු ගබඩාව තමයි මේ තිබෙන්නේ. මේ තොරතුරු ගබඩාව පාලනය කරන්නේ database management system එකේ. ඒකට ඒක කිසියම් හෝ තෝරගත්ත ඔය අර කලින් කිව්වා වගේ access විෂය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Oracle විෂය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ විෂය ධාරාවේ තියෙන MySQL වෙන්න පුළුවන්. මොකක්hari database management software එකක්. එතකොට මේ software එක එහෙම නැත්නම් මේ management system එක ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි කවුරු හරි දැන් මේකේ තියෙන අංග එහෙම නැත්නම් ඒවා පාවිච්චි කරන ක්‍රමවේදයන් පිළිබඳව සැලසුම් සකස් කරන කට්ටිය ඉන්නවා. අපි කියනවා ඩෙවලොපින්. ඒතොර ඒ අය මේ මෘදුකාංගේ පාවිච්චි කරලා මේ තොරතුරු හසුරවන්න අවශ්‍ය කරන දත්ත වගු එහෙම නැත්නම් දත්ත ඇතුළත් කිරීමේ ඉන්ටර්ෆේසස්, ඒ වගේම දත්ත විමසීමේ කුවරි වගේ දේවල්, ඒ වගේම දත්ත වලට අවශ්‍ය කරන වාර්තා සැකසීම වගේ දේවල් වලට අවශ්‍ය කරන නිර්මාණ ඩිසයින් කරන කොටස තමයි මේ තින් කොළ පාටින් පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩසටහන තුල නිර්මාණශීලී පැත්තක් තිබෙනවා. කවුරු හරි ඩිසයිනර් කෙනෙක් මගින් නිර්මාණශීලී පැත්තක් තිබෙනවා. ඒතකොට මේ නිර්මාණශීලී පැත්තේදී ඒගොල්ලෝ විවිධ මෘදුකාංග පාවිච්චි කරලා මේ අනිත් අයට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මේ tables, forms, queries, reports වගේ දේවල් සැලසුම් සහගතව සකස් කරනවා. තව කට්ටියක් ඉන්නවා මේවා සමහරලාට
සැලසුම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ භාවිතා කරන්නන් විදිහට තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ හදලා තියෙන එකේ ෆෝම්ස් හරහා දත්ත ඇතුල් කිරීම, ඒ දත්ත බැලීම, දැන් කුවරි එකක් නිර්මාණය කර ගැනීම, නිර්මාණය කළ තියෙන කුවරිස් මගින් ඒවා තොරතුරු විශ්ලේෂණය කිරීම, ඒ වගේම ඒවට අදාළ මොනවා හරි මුද්‍රිත පිටපතක් ඔබට බිල්පතක් ආකාරයෙන් ලැබීම. එතකොට ඒක රනින් ටයිප් එකට වැටෙන්නේ. කියන්නේ ක්‍රියාකාරී ධාවන කාලය මෙවලම් උපදෙස් කියලා තමයි අපි ගොඩක් වෙලාට සකස් කරන්නේ. එතකොට මේවා මේ කොටසේ යූසර්ස්ලා, දැන් උදාහරණයක් ඔබ බැංකුවක තියෙන ATM මැෂින් එකේ තියෙන database management system එක හරහා ඔබගේ database එකේ තියෙන දත්ත තොරතුරු පරිපාලනය කරනවා. දැන් එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ tables හදලා, forms හදලා, queries හදලා මේ පරිගණක ක්‍රියාකාරීත්වය කරන්නේ නේ හදලා තියෙන දේවල් forms හරහා, queries හරහා, report හරහා ඒ ලැබෙන අතුරු මුහුණත් මගින් අවශ්‍ය දත්ත ලබා දීලා ඒ පහසුකම අත්විඳිනවා. එතකොට මේ පහසුකම අත්විඳින කවුරු හරි මේ සිස්ටම් එකේ database management පරිපාලක වැඩසටහනේ මේ කොටස සකස් කරලා තියෙන්න ඕනේ. එතකොට අපි අන්තර්ගතයේ ගත්තොත් මේක සම්පූර්ණ ක්‍රියා සැලැස්ම ගත්තොත් මේ ආකාරයේ තත්වයක් වෙනවා. එතකොට database එක තියෙනවා. ඒ දත්ත පරිපාලනය කරන්න අවශ්‍ය කරන වැඩසටහන් තිබෙනවා. ඒ වැඩසටහන කොයි ආකාරයකද හසුරුවන්නේ කියන එකට ඩෙවලොපින් කරන කට්ටිය ඒක සැලසුම් සාගතව සකස් කරනවා. සහ ඒ සකස් කරපු දේ ඔන්ලයින් ක්‍රමයට හෝ මැනුවල් සිස්ටම් එකට හෝ ගිහිල්ලා භාවිතා කරන කට්ටිය ඉන්නවා. ඒතර මේ ආකාරයට තමයි මේ දත්ත මූලයක තියෙන තොරතුරු භාවිතා කරන්න විශේෂයෙන් අපි යූසර්ස්ලාට මේ පහසුකම ලබා දෙන්නේ. ඒ යූසර්ස්ලාට එහෙම නැත්නම් භාවිතා කරන කට්ටියට පාවිච්චි කරන්න තියෙන ක්‍රියා සැලැස්ම. පැහැදිලිද? ඊළඟට අපි අවධානය යොමු කරොත් මේ database එක එහෙම නැත්නම් database management system එකක database management system එකක තිබිය යුතු මොනවාද ප්‍රධාන ලක්ෂණ විදිහට අපි සැලකුවොත් අපිට දත්තවල සුරක්ෂිතභාවය වැදගත්. data security එක. ඒ කියන්නේ මේ අඩං තොරතුරු වැඩසටහන සකස් කරපුවම මේ යූසර්ස්ලාට මේකේ තියෙන දත්ත වෙනස් කරන්න, විකෘති කරන්න, විනාශ කරන්න බැරි වෙන විදිහට සකස් කරන්න ඕනේ. එතකොට security එක වැදගත්. උදාහරණයක් විදිහට අපි ගිණුම් අංකයට අදාළ රහස් අංකයක් ඇතුළත් කරලා මුදල් ලබා ගැනීම ATM යන්ත්‍රයකින් කරනවා. එතකොට ඒකේ තව කෙනෙකුට සොරා ගන්න බැරි වෙන ආකාරයට ඒක සැලසුම් සාගතව සකස් කරන්නත් ඕනේ. ඊළඟට තියෙනවා දත්ත හැසිරීමට අවශ්‍ය මෘදුකාංග application to development. කියන්නේ අපි දත්ත කළමනාකරණ පද්ධතියක පහසුකමක් තියෙන්න ඕනේ. අපිට ඒක කිසියම් මෘදුකාංගයක් මගින් පාලනය කරලා නැවත සකස් කරලා සැලසුම් සාගතව කටයුතු කරන්න පුළුවන් අවශ්‍යතාවයන් කරගන්න පුළුවන් විදිහට රික්වයර්මන්ට් එකක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් තිබෙන්න ඕනේ. ඊළඟට තියෙනවා concurrent data access. ඒ කියන්නේ මේ අපි multi access. ඒ කියන්නේ දැන් එකම වැඩසටහන කීප දෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔබ මුදල් ගන්නකොට තව කෙනෙකුට තවත් තේල මැෂින් එකකින් මුදල් ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. ඒ ගිණුමටම ඒ බැංකුවටම සම්බන්ධ වෙලා තොරතුරු ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ වරකට කීප දෙනෙකුට එකම දත්තය, එකම database එක විශේෂයෙන් එකම database එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. right. ඊළඟට තියෙනවා දත්තවල නිර්වද්‍යතාවය. ඒ කියන්නේ දැන් database එකක තියෙන තොරතුරු ඊටාම ඉහළ මට්ටමක නිර්වද්‍යතාවයක් තිබෙන්න ඕනේ. එතකොට මේවා තමයි අපි database management system එකක තිබෙන්න ඕන ප්‍රධාන ලක්ෂණ විදිහට අපි සලකන්නේ. පැහැදිලිද? right. දැන් අපි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මේ දත්ත කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීමේදී අවශ්‍යතාවයන්. අපි මෙතනදී කතා කරා ඒ වගේම ඒ රික්වයර්මන්ට්ස් යටතේ ඉංග්‍රීසි විෂය ධාරාවෙන් හදාරන කට්ටියට මේක වැදගත් වෙනවා. ස්ට්‍රක්චර් එක, කැපැසිටි එක, software hardware requirements, programming manage කරන්න හැටි, capacity, distributing databases.
වැනි ක්‍රියාකාරීත්වයන් ටික ඒ අය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. අනිත් අයත් ඒවා බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව අපි දැන් ඊළඟ අදියරට ආවොත් දත්ත මූලාශ්‍රය එහෙම නැත්නම් දත්ත ගබඩා පරිපාලක වැඩසටහන් නිර්මාණය කරනු ලබන එහෙම නැත්නම් ඩේටාබේස් දත්ත සමුදා පරිපාලනය කරනු ලබන වැඩසටහන් මගින් සකස් කරනු ලබන මේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ඒ ගබඩාවේ සැලැස්ම ක්‍රියාත්මක වන සැලැස්මට ලෝක සම්මත ක්‍රමවේදයක් තිබෙනවා. ඒකට අපි කියනවා ANSI-SPARC. American National Standard Institute තමයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ප්ලෑනින්. එතකොට දැන් මේ වගේ ක්‍රමවේදයන් යටතේ දත්ත පරිපාලක ව්‍යුහයන් සකස් කරපුවම අපිට ඒ දත්ත පරිපාලක ව්‍යුහයන් එකිනෙකට වෙන්ව තිබුණත් එකිනෙක සම්බන්ධ කර ගැනීමේදී පහසු ඒවා කළමනාකරණය කරගන්න පුළුවන් හැකියාව වැඩෙනවා. දැන් විශේෂයෙන් අපි අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට වාණිජමය කටයුතු කරන ස්ථානයක් නම් එහෙම නැත්නම් කාර්යාලයක් නම් එහෙම නැත්නම් දත් විකුණු මධ්‍යස්ථානයක් නම් ඒ ආයතනය සකස් කරගනු ලබන ගොඩක් දත්ත ගබඩා කළමනාකරණ පද්ධති බැංකුත් එක්ක සම්බන්ධතාවය පවත්වන්න ඕනේ. මොකද පාරිභෝගිකයන්නේ බඩු මිලදී ගැනීම සහ ඒවට ගෙවීම් සිදු කිරීම බැංකුවේ තියෙන කළමනාකරණ පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒක නිසා ඒකට පොදු සැලැස්මක් තිබෙන්න ඕනේ. එතකොට මේ පොදු සැලැස්ම සකස් කර ගැනීමේදී අපි ඒ සකස් කර ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදය අපි රූපසටහනකින් බැලුවොත් මේ වගේ. දැන් ඒකේ තිබෙනවා බාහිර මට්ටමක්. බාහිර මට්ටමක් විමසීම. ඒ කියන්නේ අපි තමයි යූසර්ස්ලා තමයි මේවා බලන්නේ, ඒවලි විමසීම් කරන්නේ. ඊළඟට තියෙනවා ඒ විමසීම් මට්ටම සම්බන්ධ වෙන්නේ සංකල්පිත මට්ටම. ඊළඟට තියෙනවා අභ්‍යන්තර මට්ටම. ඊට පස්සේ තමයි දත්ත මූලය පවතින්නේ. එතකොට මේකේ මේ සංකල්පිත මට්ටම සහ විමසීම් මට්ටම විශේෂයි. ඒ වගේම සංකල්පිත මට්ටම සහ අභ්‍යන්තර මට්ටම විශේෂයි. එතකොට මේ සංකල්පිත මට්ටම අපි සහ විමසීම් කොටස බාහිර මට්ටමක් විදිහට සලකනවා. ඒ වගේම සංකල්පිත මට්ටම සහ අභ්‍යන්තර මට්ටම අභ්‍යන්තරික මට්ටමක් විදිහට සලකනවා. ඒක වෙනත් විදිහකින් කියනවා නම් පාරිභෝගිකයෙක් ඇවිල්ලා තමන්ගේ ගිණුම් කාඩ් පතින් මුදල් හුවමාරු කර ගැනීම වගේ ක්‍රියාවන් සංකල්පිත මට්ටම සහ විමසීම් මට්ටම අතර සිදුවන දේවල්. ඒ වගේම හදිසියවත් අපි හිතමු මුදල් ගන්න කාඩ් එක හිර වුණා කියලා. එතකොට ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තියෙන අභ්‍යන්තරික මට්ටම. එතකොට මේ සංකල්පයට අනුව තමයි දත්ත කළමනාකරණ පද්ධතියක් මගින් දත්ත ගබඩාවක් පරිපාලනය කරන්න ඕනේ. එතකොට මේකෙදි අපිට දකින්න පුළුවන් ලක්ෂණ පිළිබඳව අපි ඉදිරියට කතා කරනකොට අපිට එනවා මෙන්න මේ වගේ අවස්ථාවක්. right. ඊළඟට අපි ගත්තොත් අනුරූපණය mapping. එහෙම නැත්නම් අපි කියනවා අනුරූපණය. එතකොට මේ අනුරූපණය anu කුමක්ද? භූතාර්ථ අතර. ඒ කියන්නේ entries අතර ඇති තාර්කික සම්බන්ධතා අනුරූපණ ලෙස හැදින්නේ. ඒ කියන්නේ දැන් අපි භූතාර්ථ entries අතර තියෙන තාර්කික සම්බන්ධතා විදිහට ගත්තොත් එහෙම primary key, foreign key වගේ යතුරු ප්‍රයෝගී කරගෙන මේ දත්ත ගබඩාවන් එකිනෙක සම්බන්ධීකරණයක් සිදු කරනවා. එතකොට අපි ඒකට අපි කියනවා අනුරූපණය කියලා. එහෙම නැත්නම් mapping. ඒකෙදි තියෙනවා ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි external concept එකයි. conceptual internal mapping ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා බාහිර මට්ටම, සංකල්පිත මට්ටම. එතකොට මොකද්ද මේ බාහිර මට්ටම කියන්නේ? බාහිර මට්ටම කියන්නේ views. එහෙම නැත්නම් විමසීම් කරන අයයි
සංකල්පිත මට්ටමයි අතර පවතින්නේ එක්ස්ටර්නල් concept එක. conceptual mapping. ඒ වගේම සංකල්පිත මට්ටමයි අභ්‍යන්තරික මට්ටම අතර පවතින්නේ. එතකොට ඒක අපි අභ්‍යන්තරික අනුරූපණ ක්‍රියාව. එතකොට මේකෙදී අපි බාහිර මට්ටම සහ සංකල්පිත මට්ටම. අපි බලමු බාහිර මට්ටම කියන්නේ මොකක්ද කියන එක. බාහිර හෝ සංකල්පිත මට්ටම් අතර අනුරූප සම්බන්ධතා බාහිර සංකල්ප ලෙස ඒ කියන්නේ බාහිර මට්ටමේ ඉඳලා සංකල්පිත මට්ටම අතර මේ අතර පවතින සම්බන්ධතාවයන් තමයි එකෙන් අර්ථ ගැන්වෙන්නේ. ඒ වගේම අපි conceptual internal mapping system එක ගත්තොත් සංකල්පිත මට්ටම අභ්‍යන්තරික මට්ටම අනුරූපණ සංකල්පිත අභ්‍යන්තර මට්ටම වේ. ඒ කියන්නේ අපි මේ සංකල්පිත මට්ටමයි ඉන්ටර්නල් අවස්ථාවේ අතර පවතින තත්ත්වයන්. පැහැදිලිද? දැන් මේවට අදාළ නෝට්ස් අපි පන්තියේදී කරා. නමුත් අර පන්තියට පැමිණිච්ච නැති අයට අදහසක් ගන්න තමයි මම නැවත මේක ඔන්ලයින් සිස්ටම් එකට දාලා තියෙන්නේ. ඊළඟට අපි බැලුවොත් දත්තවල ස්වායත්තතාව data independence. මේ data independence කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් දත්තවල ස්වායත්තතාව. දත්ත ගබඩා ආකෘතියේ පහළ මට්ටම බලපෑමක් නොවන පරිදි. ඒකට පහළ මට්ටම් වලට බලපෑමක් කියන එක අදහස් කරන්නේ මේ අභ්‍යන්තරික මට්ටම database එකට මුකුත් බලපෑම් වෙන්නේ නැති වෙන්න නොවන පරිදි. ඊට ඉහළ මට්ටම් වන මුහුණුවරකින් එහෙම නැත්නම් ඒවා නව මුහුණුවරකින් නිර්මාණය කිරීම දත්ත ස්වායත්තතාව ලෙස හැඳින්වේ. ඒ කියන්නේ දැන් අපි database එකේ තියෙන අභ්‍යන්තරික තත්ත්වයන් වලට හානියක් නොවන පරිදි ඒකේ මුහුණුවර එහෙම නැත්නම් ඉන්ටර්ෆේසස් එහෙම නැත්නම් ඒකේ ක්‍රමවේදය වෙනස් කිරීමේ ක්‍රියාවලියක් විදිහට තමයි අපි ස්වායත්තතාව විදිහට හඳුන්වන්නේ. එතකොට මේක කරනකොට ඒ ක්‍රම දෙකක් භාවිතා කරනවා. ඒ ක්‍රම දෙක තමයි එකක් තාර්කික තත්ත්වය එහෙම නැත්නම් භෞතික තත්ත්වය. දැන් තාර්කික තත්ත්වය කියන්නේ අපිට ඒකේ තියෙන අභ්‍යන්තරික තත්ත්වයන් වලට බලපෑම් නොවන පරිදි ඒකේ ක්‍රියාකාරීත්වය මුහුණුවර වෙනස් කරලා වෙනත් මුහුණුවරකින් මේ වැඩසටහන එහෙම නැත්නම් දත්ත පරිපාලක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයන් අපි බලමු ඉදිරියට ගිහිල්ලා. එතකොට අපිට ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි logical type එක එහෙම නැත්නම් physical type එක. දැන් තාර්කික දත්ත තත්ත්වය ගත්තොත් එහෙම බාහිර මට්ටමේ හෝ යෙදුම් ක්‍රමලේඛනවල වෙනසක් සිදු නොකර මනෝ රටක් වෙනස් කිරීමේ හැකියාව. ඒ කියන්නේ පෙනුම. ගොඩක් වෙලාට ඒක ක්‍රියාකාරීත්වය එක හා සමානයි. නමුත් ඒකේ පෙන්වන ක්‍රමවේදය අලුත් කරන්න පුළුවන්. එතකොට ඒක මේ තාර්කික දත්ත ස්වායත්තතාවයක් විදිහට අපි හඳුන්වනවා. කියන්නේ ඒ යටතේ අපි ගත්තොත් එහෙම අඩුපාඩු තියෙන නව එන්ට්‍රීස් එකතු කරන එක, ඒව නැත්තම් වැඩිපුර තියෙන ඒවා ඉවත් කරන ඒ වගේ වැඩ කටයුතු අදාළයි. ඊළඟට අපි බැලුවොත් භෞතික තත්ත්වය ගත්තොත් ඒ භෞතික තත්ත්වයේදී තාර්කික මනෝ රටා වෙනස් නොකර, ඒ කියන්නේ අපිට පේන තියෙන ස්වභාවයන් වෙනස් කරන්නේ නැහැ. භෞතික මට්ටමේ දේවල් වෙනස් කරනවා. ඒ කියන්නේ අපි නව උපක්‍රම භාවිතා කරනවා, විවිධ ගුණ සංවිධානය කරනවා, එහෙම නැත්නම් තොරතුරු ගබඩා වෙන ස්ථාන විශාලනය කරනවා. එතකොට යනවා අපි භෞතික මට්ටමේදී විශේෂ වෙනස්කම් නව උපක්‍රම භාවිතා කරනවා, විවිධ ගුණ සංවිධානය කරනවා, ආචරණය කරන ක්‍රමවේදයන් වෙනස් කරනවා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි අනුවාදයක් විදිහට ගත්තොත් එහෙම storage devices, hard disk වගේ දේවල්, magnetic tape වගේ දේවල් වලට හුවමාරු කරනවා. modification organization techniques in the database. ඒ කියන්නේ දත්ත ගබඩාවට තොරතුරු ගබඩා වෙන එහෙම නැත්නම් ඒ වගේ access කරන ක්‍රමවේදයන් වෙනස් කිරීම. ඊළඟට switching to the different data structure එහෙම නැත්නම් data structure එක
අනුරුව වෙනස් කිරීම, changing the access mode, ඒ වගේම තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීම, modify කරනවා, index එක modify කරනවා, එහෙම නැත්නම් සුචි ක්‍රියාකාරීත්වයන් වෙනස් කරනවා. මේ වගේ components technical side එකේ වෙනස් කිරීම වගේ දේවල්, ඒ වගේම දත්ත ගබඩාව වෙන C ගබඩාවද D ගබඩාවද D ගබඩාවද යන ඒවා පිළිබඳව තොරතුරු ෆිසිකලි වෙනස් කිරීම මීට අදාළ වෙනවා. එතකොට අපි ඔක්තෝබර් 19 වෙනිදා පන්තියේදී මේ දක්වා කොටස් ටික සාකච්ඡා කරලා තියෙනවා. ඒකට මීට අමතරව මේ කොටස් වල විස්තරාත්මක තොරතුරු පන්තියේ ආපු ළමයින්ගේ නෝට්බුක් වල අඩංගු වෙනවා. ඒවා අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්න උත්සාහ කරන්න. පාඩමේ සාරාංශ කතන්දරය මම වීඩියෝ එකක් මගින් මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. එහෙමනම් අපි නැවත දවසක හමු වෙනතුරු ඔබට සුබ දවසක්.